तरंग ඒ recording පාදයට ලඝු ඒ පාදයට x සමානයි y. ලඝු ඒ පාදයට x සමානයි y. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ලඝු දර්ශක ආකාරයට ඒ පාදයට y සමානයි x කියලා. ඒ පාදයට දර්ශකයේ තමයි උත්තරේ තිබ්බේ x තමයි සංඛ්‍යාව වෙන්නේ. සටහන් කරගන්න මේකයි. හරිද පුතේ? ඊට පස්සේ දීලා තියෙනවා සුළු කරන්න. මේ ටික හරිද? හරි සර්. තුනෙන් එක එකතු කිරීම, පහෙන් තුන ගුණ කිරීම, 9න් 5. 1 බෙගුවේ එහෙනම් වරහණ අල්ලන බෙදීම ගුණ කිරීම එකතු කිරීම. එහෙනම් ගුණ කරලා ඉන්න ඕන. 3 වරක් 1යි 3 වරක් 3යි. 5 වරක් 1යි 5 වරක් 1යි. තුනෙන් එක එකතු කිරීම 1 වරක් 1 1යි 1 වරක් 3 3යි. උත්තර එනවා 3න් 2යි. තාමත් ඉන්නවා මේ ගාන 3යි 3යි 6යි 1යි 1යි 2යි කියලා 6න් 2 දාන ළමයි ඈ. හරය සමාන නම් ලවය එකතු කරන්න කියලා මතක තියාගන්න. අනිවාර්යෙන් හරය සමාන විය යුතුමයි. රුපියල් 15000ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුදු 3කට පොලිය ලෙස රුපියල් 8100ක් ගෙවයි. වාර්ෂික පොලිය අනුපාතිකය සන් 15000ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුදු 3කට පොලිය ලෙස 8100ක් ගෙවයි. වාර්ෂික පොලිය අනුපාතිකය. පුතේ 8100 බෙදනවා 3න්. එතකොට එනවා අවුරුද්දකට පොලිය 3 වරක් 2 6යි 21කට 3 වරක් 7යි. 2700 15000කට 2700ක් ගෙවනවා නම් 100ට කොච්චරද බලනවා. අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? 15000කට 2700යි නම් 100ට කොච්චරද? බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. බිංදුවකට බිංදුවක් සුළු වෙනවා. 15 වරක් චක්‍රයෙන් බෙදනවා. එහෙම වැඩි වගේ නම් අපි බෙදනවා 3 වරක් චක්‍රයෙන් 3 වරක් 5යි. 3 වරක් 9යි. 18 වරක් 5 90යි. 118යි.
අපිට එනවා පොලිය 118යි වාර්ෂික පොලිය. සිතියමක පරිමාණය 1.50000කි. නගර දෙකක් අතර සැබෑ දුර කිලෝමීටර් 5ක් නම් සිතියමේම නගර දෙක අතර දුර සෙන්ටිමීටර් කීයද කියලා අහනවා. ඔන්න මතක තියාගන්න පුතේ මේ 1.50000 කියන එකේ තේරුම. 1.50000යි කියලා දීලා තියෙන්නේ. අනුපාතයක් දෙන්නේ එකම ඒකකයකින්. එහෙනම් 1 සෙන්ටිමීටරයක් 50000යි සෙන්ටිමීටර. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50000ක් 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා. පුතේ මම සෙන්ටිමීටර් මීටර් කරන්න cm බෙදනවා. 1 සෙන්ටිමීටරයකින් පෙන්නන්නේ මීටර් 500යි. 1 සෙන්ටිමීටරයකින් පෙන්නන්නේ කිලෝමීටර් භාගයයි. එහෙනම් අපි මේ පැත්තත් දෙකෙන් ගුණ කරනවා මේ පැත්තත් දෙකෙන් ගුණ කරනවා. සෙන්ටිමීටර් දෙකක් 1 කිලෝමීටරයක් පෙන්නන්න සෙන්ටිමීටර් දෙකක් අඳින්න ඕනේ. එහෙනම් 1 කිලෝමීටරයක් පෙන්නන්න සෙන්ටිමීටර් දෙකක් අඳිනවා නම් කිලෝමීටර් 5ක් පෙන්නන්න සෙන්ටිමීටර් කීයද අඳින්න ඕනේ. මේන් තර්කේ 1 කිලෝමීටරයකට 2 සෙන්ටිමීටර් නම් 5යි කිලෝමීටර වලට කොච්චරද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? 5 2 10යි සෙන්ටිමීටර. එහෙනම් සිතිය මේ සෙන්ටිමීටර් 10ක දිගින් තමයි අපිට කිලෝමීටර් 5ක් පෙන්වන්නේ. හදාගන්න පුතේ. හරිද ළමයි? හරි සර්. ඔයාලට මේ අහුවෙලා නැති පොඩිම තැනක් අහුවෙන විදිහට තමයි මේ උගන්වන්නේ. ඔයාලා බලන්නකො සම්මන්ත්‍රණ ටික යනකොට පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වන සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබල්ලකින් අර්ධ වෘත්ත දෙකක් කපා ඉවත් කර ඇති ආකාරයේ රූපයේ දැක්කේ. සමචතුරස්‍රයක් තියනවලු ඒකෙන් අර්ධ වෘත්ත දෙකක් කපලා අයින් කරලාලු. අපෙන් අහනවා ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය. සම්පූර්ණ එකේ වර්ගඵලය ගන්නවා 14 වරක් 14. එකකින් අඩු කරනවා මේ අර්ධ වෘත්ත දෙකේ එකක ගත්තොත් භාගයක් 5 r වර්ගය. අරය කියන්නේ 7යි. 7 ගුණ කිරීම 7. ඒ වගේ දෙකක් තියෙනවා. දෙකට දෙක කැපෙනවා 7ට 7 කැපෙනවා 14 වරක් 14 196යි 22 වරක් 7 154යි 6න් 4ක් අඩු වුනහම 2යි 9න් 5ක් අඩු වුනහම 4යි එකෙන් එකක් බිඳුවයි 42යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. වර්ග සෙන්ටිමීටර් 42යි.
හරි ළමයි මේ මම ඒකනේ කිව්ව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම අමතිස්සෙම මගේ හොඳම ගෝලයක් එහා පැත්තේ මම තියාගෙන ඉන්න ළමයි හරිද ඒ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් තුන් දෙනෙක් සමහර වෙලාවට ඉන්නවා ඔය මීටින් එකක් එහෙම යන වෙලාවට සෑහෙන දෙනෙක් හරි අවදියෙන් ඉන්නේ මොකද මේ තාක්ෂණය ගැන මට ලොකු දැනුමක් නැහැ හැබැයි තාක්ෂණයෙන් වෙන හානිය ගැන මට දැනුමක් තියෙනවා ඒක නිසා මම ඒක දන්න කියන කට්ටිය ටිකක් තියාගෙන ඉන්න කියන්නේ ඉතින් මගේ ගෝලයෝ නිතරම අවදියෙන් ඉන්නේ. නිසා ඕන්න මේ අවුල වෙලා තියෙන්නේ කම්පැනි එකේ අවුලක් ළමයි. මේ ඒ ගැන එච්චර හිතන්න එපා. ඒක හරියයි. ඒක අපේ අවුලක් නෙමෙයි. අයත් ඉතින් කට් වුණොත් නම් ඉතින් කම්පැනියට බයින්ඩ් වෙනවනේ ළමයි. හරිද මේක? හරි සර්. විස්ස රූපයේ දැක්වෙන්නේ ධාරිතාවය ලීටර් 1000ක් වූ ඝනකාකාර ටැංකියක දල සටහනකි. එහි පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් ලෙසගෙන සැබෑ ටැංකියේ පැත්තක දිග හා රූපයේ පැත්තක දිග අතර අනුපාතය සොයන්න. ධාරිතාවය ලීටර් 1000යි. පුතේ මෙන්න මේ ටැංකියේ රුපියල් දෙකකින් ධාරිතාවය ලීටර් 1000යි. මේකේ ධාරිතාවය ලීටර් 1000යිලු. එහෙනම් මම මෙහෙම හිතනවා. මම ඔයාලට මීට කලින් මේක උගන්වලා තියෙනවා. කමන්නේ නැවත බලා ගන්න. මීටර් එකක් දිග, මීටර් එකක් පළල, මීටර් එකක් උස, පැත්තක දිග මීටරයක් වූ. ඒ කියන්නේ ඝන මීටර් එකක්. කියන්නේ ලීටර් කොච්චරද කියලා බලන්න. 1 මීටර් ගුණ කිරීම 1 මීටර් ගුණ කිරීම 1 මීටර්. 1 කියන්නේ මීටර් 1 කියන්නේ සෙන්ටිමීටර් 100යි. නම් ඝන සෙන්ටිමීටර් 1.6යි ඝන සෙන්ටිමීටර්. අපිට පොතේ මතක තියෙන්න ඕනේ ඝන සෙන්ටිමීටර් එකක් සමානයි 1 මිලිලීටරයකට. එහෙනම් මෙතන තියෙනවා 1.6ක් මිලිලීටර්. මිලිලීටර් ලීටර් කරන්න පුතේ 1000න් බෙදනවා. එතකොට 0.3කට 0.3ක් සුළු වෙනවා. එහෙනම් 1000යි ලීටර් කියලා එනවා. ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි. ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි. දැන් මේ ලීටර් 1000 වෙනුවට මට ලියන්න පුළුවන් ඝන මීටර් 1යි. ඝන මීටර් 1යි. අපිට කියනවා ටැංකියක දල රූප සටහනකි. එහි පැත්තක දිග සෙන්ටිමීටර් 4 ලෙසගෙන සැබෑ ටැංකියේ පැත්තක දිග හා රූපයේ පැත්තක දිග අතර අනුපාතය. ලීටර් 1000ක් ඝනකාකාර ටැංකියක් නම් පැත්තක් මීටරයයි අනිත් පැත්තත් මීටරයයි අනිත් පැත්තත් මීටරයයි. එහෙනම් සැබෑ ටැංකියේ පැත්තක දිග වෙන්නේ සෙන්ටිමීටර් 100යි. සෙන්ටිමීටර් 100යි. එතකොට මේකේ දිග එහි පැත්තක් දිග 4යි ලෙසගෙන සැබෑ ටැංකියේ පැත්තක දිග හා රූපයේ පැත්තක දිගට අතර අනුපාතය. එහෙනම් මේක බෙදන්න ඕනේ 4යි cm වලින්. 4 වරක් 1යි 4 වරක් 25යි. සැබෑ ටැංකිය 25ක් වෙනකොට මේක එකක් වෙනවා. 25ට 1යි. ඔව් 4 වරක් 1යි 4 වරක් 25යි. 25ට 1යි. මේකත් හදාගන්න. ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා මේක.
සෙනුරි ඉන්නවද සෙනුරි? කඩියාවේ සෙනුරි ඉන්නවද? හිරුෂ සෙනුරි නෑනේ. කඩියාවේ හිරුෂ. හරිද ඉවරද? රන්දුල හරිද පුතේ? ඕෂධි සාවින්දි තේරුණාද පුතේ? කතා කරන්න ඕෂධි මේ පන්ති එහෙම ප්‍රශ්නයක් නැහැ. චමත්ගේ යාළුවා මොකදද කවුරුවත් කතා නැත්තේ? ප්‍රශ්නයක් දැක්කහම නිදාගෙන වගේ ඉන්නේ. චමල්ක ඔව් සර් මට නම් තේරුණා. හරි. චමල්ක චමල්ක ඉන්නවද? මොකද ළමයි මේ සද්ද නැද්ද චමල්ක? ඉන්නවද? ඇහෙන්නේ නැහනේ. සිග්නල් අඩුයිනේ. සෙත්මි ඉන්නව නේද? ඔව් සර්. සෙත්මි කියන්නේ චක්කරේ. පාඩම්ද? ඔව් සර්. කියන්නේ දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි දෙවරක් 8 16යි දෙවරක් 9 18යි දෙවරක් 10 20යි දෙවරක් 11 22යි දෙවරක් 12 24යි තුන්වරක් 1 3යි තුන්වරක් 2 6යි තුන්වරක් 3 9යි තුන්වරක් 4 12යි තුන්වරක් 5 15යි තුන්වරක් 6 18යි තුන්වරක් 7 21යි තුන්වරක් 8 24යි තුන්වරක් 9 27යි තුන්වරක් 10 30යි තුන්වරක් 11 33යි තුන්වරක් 12 36යි. හරි ඇති පුතේ. ආශ්වර්ය කියන්න මට නවවරක්. නවරක් 1 9යි නවරක් 10යි නවරක් 3 27යි නවරක් 4 36යි නවරක් 5 45යි නවරක් 6 54යි නවරක් 8 3 නවරක් 8 72යි නවරක් 9 81යි නවරක් 10 90යි නවරක් 11 90යි නවරක් 12 100යි. හරි. චමත් කියන්න මට 8 වරක්. 8 වරක් 1 8යි 8 වරක් 2 16 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 6 60 8 වරක් 6 50 නෙවෙයි 8 වරක් 6 48යි. 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 8 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 90 චතුනි මට කියන්න 6 වරක්. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් 10 60යි 6 වරක් 11 66යි 6 වරක් 12 72යි. දුලක්ෂ කියන්න මට 12 වරක්. දුලක්ෂ
12 12 24 12 36 12 48 12 5 12 12 84 12 96 12 9 108 12 10 120 12 130 12 141 ඉමාරා කියන්න මට හත්වරක්. හතරක් පහ 30යි හතරක් හය 42යි හතරක් හත 49යි හතරක් අට 56යි හතරක් නවය 63යි හතරක් 10 70යි හතරක් 11 77යි හතරක් 12 84. රන්දුල මට කියන්න 12වරක්. 12 1 12යි 12 2 24යි 12 3 36යි 12 4 48යි 12 5 60යි 12 6 72යි 12 7 84යි 12 8 84යි 12වරක් 8 96යි 12 9 108යි 12 10 120යි 12 11 132යි 12 12 144යි. කලණි මට කියන්න 9වරක්. 9 වරක් 1 9යි 9 වරක් 2 18යි 9 වරක් 3 24යි 9 වරක් 4 9 වරක් 4 36යි 9 වරක් 5 35යි 9 වරක් 6 57යි 9 වරක් 7 63යි 9 වරක් 8 72යි 9 වරක් 9 81යි 9 වරක් 10 90යි 9 වරක් 11 99යි 9 වරක් 12 108යි. හරි 9වරක් 3 24 කියලා කියවනේ 27යි. පබසරා කියන්න මට 8වරක්. 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. මාලිෂා කියන්න මට 7වරක්. 7 වරක් 1 7යි 7 2 14යි 7 3 21යි 7 4 28යි 7 5 35යි 7 6 42යි 7 7 49යි 7 8 56යි 7 8 56යි 7 9 63යි 7 10 70යි 7 11 77යි 7 12 88යි. මිහිරංග ඉමේෂ් මිහිරංග මට කියන්න 6වරක්. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් 10 60යි 6 වරක් 11 60යි 6 වරක් 12 72යි. රිෆාක් කියන්න මට 8වරක්. රිෆාක් වාට සිග්නල් නැහැ කමන්න පස්සේ. 8 වරක් 2 16 8 වරක් 3 8 වරක් 3 27යි 7 වරක් 4 32යි 4 වරක් 5 40යි 4 වරක් 6 48යි 4 වරක් 7 50 හරි ඇති රිෆාක් ඇති. නදුන් මට කියන්න 9වරක්. 9 වරක් 1 9යි 9 වරක් 2 18යි 9 වරක් 3 27යි 9 වරක් 4 36යි 9 වරක් 5 45යි 9 වරක් 6 54යි 9 වරක් 7 9 වරක් 7 54යි 9 වරක් 8 9වරක් 7 63යි. හරි ඇති. 9 වරක් මට නිරෝෂනා කියන්න 12වරක්.
දොළොස්සරක් එක 12යි දොළොස්සරක් දෙක 24යි දොළොස්සරක් තුන 30යි දොළොස්සරක් හතර 48යි දොළොස්සරක් පහ 60යි දොළොස්සරක් හය 72යි දොළොස්සරක් හත 84යි දොළොස්සරක් අට 96යි දොළොස්සරක් නවය 108යි දොළොස්සරක් 10 120යි දොළොස්සරක් 11 132යි දොළොස්සරක් 12 144යි නිම්සර කියන්න මට 7 වරක් හතරක් එක හතයි හතර දෙක 14යි හතර තුන 21යි හතරක් හතර 28යි හතරක් පහ 36යි හතරක් අට 49යි හතරක් අට 55යි හතරක් 10 70යි හතරක් 11 77යි හතරක් 12 ඕසදී කියන්න මට 9 වරක් 9 වරක් එක 9යි 9 වරක් දෙක 18යි 9 වරක් තුන 27යි 9 වරක් 4 30යි හරි පුතේ පළවෙනි ප්‍රශ්නේ 395 ආසන්න 100ට වැටයූ විට උත්තරය 400 වේ. අපි බලමු මේ කියන කතාව හරිද කියලා. 395 ආසන්න 100ට වැටයූ විට උත්තරේ 400 තමයි. නම් පළවෙනි එකට උත්තරේ හරි. පළවෙනි එකට උත්තරේ හරි. දෙවැනි ප්‍රශ්නේ පුතේ වෘත්තයක විස්කම්භය D නම් එම වෘත්තයේ පරිධිය 5D සෙන්ටිමීටර් වේ. බලමු අපි මේ කාරණාව ඇත්තද කියලා. වෘත්තයක් තියෙනවා මේ වෘත්තයේ විස්කම්භය D. එහෙනම් විස්කම්භය D වුණාම අපිට මේ අරයක් දීලා තිබ්බොත් මේ කේන්ද්‍රය O කියලා ගත්තාම අරය දීලා තිබ්බොත් විස්කම්භය D වෙනවා. අරය දීලා තිබුත් අපිට සාමාන්‍යයෙන් මතක තියෙන සූත්‍රය තමයි C සමානයි 2πr. C සමානයි 2πr. විස්කම්භය කියන්නේ දෙගුණයක් අරය. එහෙනම් අරය උක්ත කරගන්න මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් r සමානයි d බෙදීම 2. පුතේ මම මේ r වෙනුවට මේ d බෙදීම 2 ගිනින් ආදේශ කරනවා. C සමානයි 2πr වෙනුවට d බෙදීම 2. දෙකට දෙක සුළු වෙනවා. C සමානයි 5d. හදාගන්න C සමානයි 5d. හරි. ඊළඟ ලියන්න පුතේ ලියන්න S මට්ටමේ සිට තුන්වෙනි ප්‍රශ්නෙට ලියන්න S මට්ටමේ සිට අපි ලස්සන ඇහැක් අඳිමු. S මට්ටමේ සිට කොහොම අඳිමු එතකොට S මට්ටමේ සිට ඉහළ බලන කෝණ ආරෝහණ නම් වේ. S මට්ටමේ සිට ඉහළ බලන කෝණ ආරෝහණ නම් වේ. පහළ බලන කෝණ අවරෝහණ නම් වේ. ඉහළ බලන කෝණ වලට ආරෝහණ කියනවා, පහළ බලන කෝණ වලට අවරෝහණ කියනවා.
මොකද්ද පුතේ? ශෂිනී. සර්ව පේන්නේ නැහැ නේ සර්. ඉතින් මම පේන්න ඕනේද පැටියෝ මේ ගාන හදන්න? ඈ මම පේන්න ගත්තොත් හරිද? මම පේන්න ගත්තොත් ඔයාලට බලන්න වෙන්නේ මාව විතරයි බෝඩ් එක නෙමෙයි. හරිද? ඒක හින්දා මම පේන්න ඕනේ නෑ. ගාන හදාගන්න කොහොමද? බෝඩ් එකවත් පේන්නේ පේන්නේ නෑ සර් පේනවා. නැහැ සර්. පේනවා සර්. ශෂිනී සර් මේ ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක්ද? සිග්නල් තියෙනවා සර්. ඔය මට කැඩි කැඩි නැහෙන්නේ. චමත් අපේ බෝඩ් එකේ අවුලක් නැහැ නේද? නෑ සර් හොඳට පේනවා. ශෂි ඔයාගේ චුටි ප්‍රශ්නයක් තියෙන්නේ බලන්න පුතේ. කියන එක ඇහෙනවනේ නේද? ඔව් සර්. ඒකෙන් චුට්ටක් තේරුම් ගන්න ඊට පස්සේ වීඩියෝ එක යනවනේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් ඈ. හා සර්. ඇස් මට්ටමේ සිට ඉහළ බලන කෝණ වලට ආරෝහණ කියනවා පහළ බලන කෝණ වලට අවරෝහණ කියනවා පුතේ. එහෙනම් මෙතන අපිට තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් ACB. මෙතනදි කියන්නේ B නම් ස්ථානයේ සිටින පුද්ගලයෙකු සමතලා බිමක සිටුවා ඇති කණුවක් මුදුන දකින ආකාරයේ රූපයේ දැක්වේ. මෙන්න මෙතන ඉන්න පුද්ගලයා මෙයාගේ උස නොසලකා හරින්න ඕනේ. එතකොට තමයි මෙතන ගන්න පුළුවන්. මෙන්න මේ කෝණයෙන් තමයි එයා කණුව දිහා බලන්නේ. මෙහෙම හිටියා මෙහෙම බැලුවා. දැන් මේ කෝණයෙන් බලන්නේ. ආරෝහණ කෝණය අපිට කියනවා BAC ලු. BAC නෙමෙයි ABC නැත්නම් CBA. ආරෝහණ කෝණය CBA වෙන්න ඕනි. ආරෝහණ කෝණය CBA වෙන්න ඕනි. එහෙනම් දීලා තියෙන ප්‍රකාශනය වැරදි පුතේ. හරිද? හරි ඔයාලට විශේෂ කාරණයක් කියන්න තියෙනවා පුතේ. මේ ගැන වඩා සැලකිලිමත් වෙලා ඉන්න මේ දවස්වල. හරිද? පුතේ මේ වෙලාවේ ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එකක් යනවනේ. ඒක නිසා දැන් ඒකට රජය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒක නිසා ආරංචියක් තියෙනවා. දැන් අපි ඔන්ලයින් පන්ති කරනවනේ. එතකොට අපි ඔන්ලයින් පන්ති කරනකොට අපේ ලින්ක් එක හරහා අපි අඳුරන්නේ නැති අය අර ඇවිල්ලා එකපාරම ඇවිල්ලා මොනවා හරි අසභ්‍ය විදිහට එක්ක බැනලා අසභ්‍ය වචන මොනවා හරි කියලා ප්‍රචාරණ කටයුත්තක් කරන්න ලෑස්ති වෙනවා කියලා බුද්ධ්‍යංශ ආරංචි මාර්ගයක් තියෙනවා. ඒකින්ද ඔයාලා හොඳට ඒ ගැන කල්පනාවෙන් ඉන්න. මම ඒකයි හැමතිස්සෙම මම පන්ති කරනකොට ඒ තාක්ෂණය පිළිබඳව දන්න කෙනෙක් එහා පැත්තෙන් තියාගෙන ඉන්නේ. ඒකින්ද එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒකින්ද ඔයාලා ගොඩක් ළමයි හොඳයි. එයාලා ලින්ක් එක දෙනකොට මගෙන් අහනවා සර් අරයට දෙන්නද කියලා. ඔයාලට විශ්වාසවන්ත කෙනෙක් පන්තියට සම්බන්ධ කරගන්නවා නම් එයාට ලින්ක් එක දෙන්න පුතේ. දීලා එයාව පන්තියට සම්බන්ධ වෙන්න සලස්වන්න. ඒකේ ගැටලුවක් නැහැ. අර වගේ දේවල් ඉදිරි වකවානුව තුල බලාපොරොත්තු වෙන්න පුළුවන් ඈ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න. තමත් අවධානයෙන් ඉන්න ඕනේ ඈ. පන්තියක ශිෂ්‍යයන්ගේ උසමැනීම මගින් ලබා ගන්නා දත්ත සන්තතික දත්ත වේ. මම එදත් කිව්වා. ලියන්න මෙහෙම ගණන් කිරීමෙන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ලැබෙන
ගණන් කිරීමෙන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් ලැබෙන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් ලැබෙන දත්ත විවික්ත දත්ත වේ. විරික්ත කියලා එහෙම ලියන්න බෑ. විවික්ත දත්ත වේ. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ලැබෙනවා නම් අපි ඒවට කියනවා විවික්ත දත්ත. එහෙනම් එහෙම හම්බෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා සන්තතික දත්ත. දැන් මෙතන පන්තියක ශිෂ්‍යයන්ගේ උස මැනීම මගින් ලබා ගන්නා දත්ත සන්තතික දත්ත වේ. හරි. හරි. දෙකේ බිඳුව සමානයි බිඳුවයි කියලා තියෙනවා. ඒක වැරදි. එතෙන්ට ලියන්න මෙන්න මෙහෙම කාරණයක්. ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ බිඳුව නම් ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ බිඳුව නම් පිළිතුර එක වේ. පිළිතුර එක වේ. යටින් ලියන්න ඒකටම ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ එක නම් ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ එක නම් ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ එක නම් පිළිතුර එම අගයම වේ. උදාහරණයක් විදිහට දෙකේ පළවෙනි බලය 2යි 3 පළවෙනි බලය 3යි භාගයේ පළවෙනි බලය භාගයයි 100 පළවෙනි බලය මේ පළවෙනි බලය 100යි. නම් දර්ශකයක නම් පිළිතුර එම සංඛ්‍යාවම වෙනවා. හය සිට 10 තෙක් ප්‍රශ්නවල දී ඇති උත්තර අතරින් නිවැරදි උත්තරය යටින් ඉරක් අඳින්න. වෙන් රූපයේ අඳුරු කළ කොටසින් දැක්වෙන්නේ. පොතේ බලා ගන්න පුතේ. අපි වෙන් රූපයක් ගත්තාම මෙන්න මේ වෙන් රූපයේ A ඡේදන B අඳින්න කිව්වොත් මෙන්න මේක. A ඡේදන B අඳින්න කිව්වොත් ඕක. මේ වෙන් රූපයේ A මේල B අඳින්න කිව්වොත් A මේල B මෙන්න මේ කොටස. වෙන් රූපයක A ඡේදන B ඩෑෂ් අඳින්න කිව්වොත් A ඡේදන B ඩෑෂ් A ඡේදන B ඩෑෂ් ඒක හැර සර්වත්‍ර කුලකයේ ඉතුරු ටික මේ ඡේදනයේ මේක එහෙනම් මේක හැර සර්වත්‍ර කුලකයේ ඉතුරු ටික හොඳට බලා ගන්න මේ රූප සරණ ටික අපිට කිව්වොත් A මේල B ඩෑෂ් A මේල B ඩෑෂ් මෙන්න මෙහෙම A මේල B ඩෑෂ් අපිට දුන්නොත් තව A B මෙන්න මේ ටික විතරක් ඒ ඡේදන මෙසේරම දාමු. A ඡේදන B ඩෑෂ් A ඡේදන වෙනවා හැබැයි B හැර A ඡේදන B ඩෑෂ් බලමු මේකද මේ උත්තරය කියලා. ඕන් A ඡේදනය කියලා කිව්වොත් A ඡේදනය කියලා කිව්වොත් මේකනේ A. ඔක තමයි A. B ඩෑෂ් කියලා කිව්වොත් මෙන්න මේක. B ඩෑෂ් කියලා. දැන් අපෙන් අහන්නේ A ඡේදන B ඩෑෂ් නේ. එතකොට මෙන්න මේ ටික විතරයි එන්න ඕනේ. එහෙනම් මෙන්න මේවා එන්නේ නැහැ. අන්න ඒ වගේ ගානකදී අපි කරන්න ඕනේ පුතේ මේ වගේ වෙනම අරන් හදලා අපි ගන්න ඕනේ. හැබැයි අපිට දුන්නොත් A මේල B ඩෑෂ් A මේල B ඩෑෂ් A B A මේල හැබැයි B ඩෑෂ්
මේ සේරම එනවා. මේ සේරම එනවා. A මේල B dash B හැර ඒත් අයිති වෙනවා. අපිට දුන්නොත් මෙතන A B A dash ඡේදන B A dash එන්න ඕනේ ඡේදනය B ඇඳ ගන්න පුතේ මේ රූප සටහන් ටික. එතකොට අපිට උත්තරේ තියෙනවා මේ තියෙන උත්තරේ. එහෙනම් මේකේ උත්තරේ A මේල B dash තුන්වෙනි එක. ඇඳ ගන්න මේ රූප සටහන් ටික. ගානක් සාකච්ඡා කරනකොට සාමාන්‍යයෙන් ඒ ගානේ තියෙන සෑහෙන දෙයක් ආවරණය වෙන්න සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට ඊළඟ පේපර් එකේ එන ගානට උත්තර ලියන්න පුළුවන්. ඉෂිනි ඉන්නවනේ. හොඳයි වැඩ කරගෙන යන්න ඕනේ ඈ. हाँ सर සර් චුට්ටක් අයින් වෙන්න පුළුවන්ද? ඉවරද පුතේ? ඔව් සර්. හරි මම ඊළඟ එකට යනවා. ඛණ්ඩාංග තලයක අඳින ලද සරල රේඛාවක් බිඳුව දෙක ලක්ෂ්‍ය හරහා යයි. එම සරල රේඛාව පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ. බිඳුව දෙක ලක්ෂ්‍ය හරහා යනවලු. එහෙනම් පුතේ අපි මෙන්න මෙහෙම ඛණ්ඩාංග තලයක් තියෙනවා කියලා හිතුනොත් x y බිඳුව 1 2 ඍණ 1 ඍණ 2 1 2 ඍණ 1 ඍණ 2 අපිට දීලා තියෙන්නේ බිඳුව 2 බිඳුවේ 2 කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යනවා. කොහෙට යනවද දන්නේ නැහැ. ওই ලක්ෂ්‍ය හරහා යනවා. අපිට කියනවා නිවැරදි ප්‍රකාශය. හොඳට මතක තියාගන්න සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි y සමානයි mx ධන c. මෙන්න මේක තමයි පුතේ සරල රේඛාවක සාධාරණ සමීකරණය. මේකේ m කිව්වේ අනුක්‍රමණය. අනුක්‍රමණය මේ අනුක්‍රමණය ගන්න ක්‍රම කීපයක් තියෙනවා. අනුක්‍රමණය ගන්න ක්‍රම කීපයක් තියෙනවා. අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාව මෙන්න මේ x අක්ෂයේ ධන දිශාව සමග සාදන කෝණය. කොච්චරක්ද කෝණය කියන එක. අපි හිතුවත් උදාහරණයක් විදිහට මේ දෙකේ එක ලක්ෂ්‍ය හරහා මෙන්න මෙහෙම රේඛාවක් යනවා. එහෙනම් මෙන්න මේ කෝණයට තමයි අනුක්‍රමණය කියන්නේ. ඔය කෝණය ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ගන්නවා y ඛණ්ඩාංක අතර වෙනස. ඒ කියන්නේ ඛණ්ඩාංක දෙකක් දීලා තියෙනවා නම් y ඛණ්ඩාංක අතර වෙනස.
බෙදන්න ඕනේ පුතේ x ඛණ්ඩාංක අතර වෙනසෙන්. දෙක මාරු කරගන්න එපා. y ඛණ්ඩාංක අතර වෙනස බෙදෙනවා x ඛණ්ඩාංක අතර වෙනසෙන්. එතකොට අනුක්‍රමණය එනවා. සමහර තැනක අපිට අන්තක්ඛණ්ඩයයි ඛණ්ඩාංකිකුයි දීලා තියෙනවා නම් ඒත් අනුක්‍රමණය හොයන්න පුළුවන්. මෙන්න මේ y අක්ෂය කැපෙන තැනට තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. y අක්ෂය කැපෙන තැනට තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. එතකොට දැන් මේකේ මේ රේඛාවේ සමීකරණය ලියුවොත් අපි අනුක්‍රමණය දන්නේ නැහැ. y සමානයි mx ධන 2 කියලා මට ලියන්න පුළුවන්. ධන 2 කිව්වේ අන්තක්ඛණ්ඩය. දැන් මේක කියනවා සරල රේඛාවේ අනුක්‍රමණය 2 වෙයි. ඒක කියන්න බෑ. සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය 2 වෙයි. හරි. දෙවෙනි එක තමයි උත්තරේ හරි. එතකොට හතරවෙනි එක මෙන්න මේ අනුක්‍රමණය දන්නේ නැති නිසා ඒක වැරදි. දැන් උත්තරේ එන්නේ 2. මේ ටික සටහන් කරගන්න. අරකට මතක තියන්න y x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. වලට උසස් පෙළ ගියපුවාම ඔක උගන්වනවා tan θ කියලා. හරිද පුතේ? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ. හරිද? හරි සර්. අන්න එහෙම එක්කෙනෙක් බලලා කියන්න නැත්තම් කියයි සර් වේගෙ වැඩි කියලා. ලියන්න ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ යටතේ පුතේ ඍණ දර්ශකයක් ධන කිරීමට ඍණ දර්ශකයක් ධන කිරීමට ඍණ දර්ශකයක් ධන කිරීමට පරස්පරය ගනු ලැබේ. පරස්පරය ගනු ලැබේ. ඕක තමයි ගණිතයේ වචන. පරස්පරය. සමහරට ඔයාලට ගණිතයේ වචන හරියට තේරෙන්නේ නැහැ. ලම්බ සමච්ඡේදකය හරියට තේරෙන්නේ නැහැ. ලම්බ සමච්ඡේදක කියන්නේ රේඛාවක් සමාන කොටස් දෙකකට බෙදෙන රේඛාව. පරස්පරය කියන්නේ උඩයට මාරු වෙනවා. ඔන්න උඩයට මාරු වෙනවා කියවනම් ඔයාලා දන්නවා. පුතේ මෙන්න මේ ඍණ දර්ශකයක් ධන කරද්දී යට එක උඩට එනවා උඩ එක යටට යනවා. හැබැයි ඍණ එක ධන වෙනවා. එක බෙදීම දෙකේ තුන්වෙනි බලය. ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ දෙකේ තුන්වෙනි බලය. තේමිය දෙකේ තුන්වෙනි බලය කීයද? අටයි. දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8යි. අන්න හරි රිපා. හරියටම හරි ඈ. මෙසේජ් එකක් ආවා මේ ඇයි දන්නේ නැහැ නේ? ලක්මාල්
ඒක මිස මම බය වුණා. හරි හරි. क्या අවුලක්ද? නෑ වෙන හැර අපේ එන ක්ලාස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ විනාඩි 10න් කට් වෙන්න මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. නෑ ඒක ඔයා ගණන් ගන්න එපා. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ අපේ අර මේ වෙනම දැන් මේ Zoom එකේ වෙනම අපේ ලක්මාල් ක්ලාස් එකක් කරනවා බේසිස් ක්ලාස් එකක්. ඒ ක්ලාස් එක අපි මේ ඒ කරන එකේ එයාගේ ක්ලාස් එක විනාඩි 10න් ඉවර වෙන ඒ මැසේජ් එක තමයි වෙලා තියෙන්නේ. ඒකත් මේකටම ඇවිල්ලා. ඒක ගැන එච්චර හිතන්න එපා. හරි. රූපයේ දැක්වෙන ත්‍රිපිසියමේ සමාන්තර පාද දෙකේ දිග A හා B වේ. සමාන්තර පාද දෙක අතර ලම්බ දුර h වේ. ත්‍රිපිසියමේ වර්ගඵලය දැක්වෙනුයේ ලියන්න. ත්‍රිපිසියමක වර්ගඵලය සමානයි. ත්‍රිපිසියම කියලාත් කියනවා ත්‍රිපිසියම කියලාත් කියනවා. ත්‍රිපිසියමක වර්ගඵලය සමානයි. සමාන්තර පාද එක එකතු කිරීම සමාන්තර පාද දෙක මම එක ස එක ස දෙක කියලා ගත්තා. බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස සමාන්තර පාද එක එකතු කිරීම සමාන්තර පාද දෙක බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. එක සමාන්තර පාදයක් තියෙනවා A අනිත් සමාන්තර පාදය B A ධන B බෙදීම දෙක ලම්බ උස h. මේක උත්තරයක් නෑ. එහෙනම් මෙන්න මේක ලියන්න පුළුවන්. මේ දෙක ඉස්සරහට ගත්තා දෙකෙන් එක A ධන B ගුණ කිරීම h. භාගයක් A ධන B වරක් h. චමත් ඔයාගේ යාළුවා ආවද? මට කියන්න කේසර මට කියන්න පුතේ එහෙනම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්නෙ කොහොමද? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්නෙ කොහොමද? ඕනේ. ඉමාරා ඉන්නවද ඉමාරා? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ශරණි ඉන්න ශරණි කෞශිකා. ඔව් සර්. මට කියන්න වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය. C සමානයි 2πr. අන්න වරද්දගත්ත කෙල්ලේ. වර්ගඵලය A සමානයි πr වර්ගය වර්ගඵලයක් එන්නේ වර්ගයක් තියෙන්න ඕනේ. මතක තියාගන්න අය වර්ධින්නේ නැහැ. C සමානයි 2πr කියන්නේ පරිධිය හොයන සූත්‍රය. එක හා සමාන නිල් පෑන් 5ක් රතු පෑන් 2ක් කළු පෑන් 3ක් ඇති පෙට්ටියකින් හඹු ලෙස පෑනක් ගත් විට ඒ රතු පාට පෑනක් නොවීමේ සම්භාවිතාවය. රතු පාට පෑනක් නොවීමේ සම්භාවිතාවය. රතු පාට පෑන් තියෙනවා පුතේ 2ක් මුළු පෑන් තියෙනවා 5යි 2යි 7යි 3යි 10ක්. එහෙනම් 10න් 8යි. 10න් 8යි. උත්තරේ 1. අපිට දීලා තියෙනවා ඊළඟ එක x සමානයි 3 ගුණ කිරීම 10 පස්වෙනි බලය. y සමානයි 2 ගුණ කිරීම 10 තුන්වෙනි බලය. අපෙන් අහනවා x ගුණ කිරීම y 3 ගුණ කිරීම 10 5 2 ගුණ කිරීම 10 3 3 වරක් 2 6යි
පාද සමාන බල ගුණ කරද්දී දර්ශක එකතු වෙනවා. නම් 10 8 වෙනි බලය. 6 ගුණ කිරීම 10 8. උත්තරේ එනවා පුතේ 6 ගුණ කිරීම 10 8. ඊළඟ ගානේ කියනවා ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකය රුපියල් 140ක් වන දිනයක දැන් නම් 200 පැනලා තියෙන්නේ නේද? ශ්‍රී ලංකා රුපියල් 7000ක් බැංකුවකින් ඇමරිකානු ඩොලර වලට මාරු කළේ නම් ලැබෙන ඩොලර් ගණන පුතේ 7000 බෙදන්න ඕනේ 140න්. බිඳුවට බිඳුවයි 14ක් 1යි 14ක් 5යි. අපිට හම්බ වෙනවා ඩොලර් 50ක්. ඩොලර් 50ක් හම්බ වෙනවා. මේ පේපර් හරි ලේසි නේද ළමයි? ලේසි නේද? මේ ප්‍රශ්න පත්‍ර හරිම ලේසි නේද පුතේ? නැද්ද? හරිම ලේසි මේ ප්‍රශ්න පත්‍ර. හරි. ඍජුකෝණාශ්‍රයක දිග 2x ද පළල x ධන 3ද වේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය x වර්ගයේ ඇතුළත් ප්‍රකාශනයකින් දක්වන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 2x x ධන 3න් ගුණ කරන්න ඕන. 2x x ගෙන් ගුණ වුණාම 2x වර්ගය 2x ධන 3න් ගුණ වුණාම 2 3 6x 2x වර්ගය ධන 6x. x බලය 6 සමානයි 8යි කියලා දීලා තියෙනවා. මෙම ප්‍රකාශනය ලඝු ගණක ප්‍රකාශනයක් ලෙස ලියා ගන්න. ලඝු x පාදයට 8 ලඝු ගණකය 6යි. මේක ලඝු ගණක විදියට ලියන්න පුළුවන්. ලඝු x පාදයට 8 ලඝු ගණකය 6යි. පුතේ අපි 6ට කියන්නේ දර්ශකය. x කියන්නේ පාදය. මේ සම්පූර්ණ එකට අපි වෙනම නමක් දෙනවා බලය. 8ට කියනවා සංඛ්‍යාව. සංඛ්‍යාව. එහෙනම් ලඝු පාදය වෙනස් වෙන්නේ සංඛ්‍යාව එනවා. දර්ශකය තමයි උත්තරේට යන්නේ. ඔන්න තව එකක් බලා ගන්න මම කියලා දෙන්නම්. 2 3 වෙනි බලය 8යි. එහෙනම් මේක ලඝු ගණක ආකාර වලට ලියන්න කිව්වොත් ලඝු 2 පාදයට 8 ලඝු ගණකය 3යි උත්තර. 3 4 වෙනි බලය සමානයි 81යි. 3 3 9 9 3 27 27 3 81යි. ලඝු 3 පාදයට 81 ලඝු ගණකය 4යි. සමහර අවස්ථාවල පුතේ අපිට ලඝු වලින් දෙනවා දර්ශක බවට පත් දෙන්නක් මතක. හරි. ළමයි හොඳට බලා ගන්න මේ කාරණය. හරිද? ඔය නිදිමත එහෙම පොඩ්ඩක් කරලා හොඳට බලා ගන්න. මේක අතිශය වැදගත් කාරණයක්. හරිද? මේ අඳින රූප සටහන හොඳට මතක තියාගන්න. මං අඳින්නේ මේ මෙහෙම රූප සටහනක්. මේ O A B C ලියන්න බද්ධ කෝණයක් යනු
කියන්න බද්ධ කෝණයක් යනු. පොදු බාහුවක් පොදු ශීර්ෂයක් හා පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ බද්ධ කෝණ නම් වේ. පුතේ ඕක තමයි බද්ධ කෝණයක අර්ථ දැක්වීම. මේකේ පොදු බාහුව OB පොදු ශීර්ෂය O. එහෙනම් පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ බද්ධ කෝණ කියලා කියනවා. එහෙනම් AOB හා BOC කිව්වේ පුතේ ජාතිය මහා පහන් ටැබ ලංකා බැංකුව නෙමෙයි. BOC කෝණේ. එහෙනම් AOB හා BOC බද්ධ කෝණ වේ. සටහන් කරගන්න මේ ටික. විනාඩි 10ක් කට් වුණා. තව එන්න ටක් ගාලා හරිද පුතේ? හරිද? හරි සර්. හරි සර්. හරි. උන් බලාගන්න. පුතේ මේක ටිකක් මොඩිෆයි වෙනවා. හරිද? මොඩිෆයි වෙනවා. මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. මේව එහෙමම තියෙනවා. OABC. අන්න අපි මේකට කියනවා අනුපූරක බද්ධ කෝණ AOB එකතු කිරීම BOC සමානයි අංශක 90යි. අපි මේකට කියනවා අනුපූරක බද්ධ කෝණ. ඒ කියන්නේ මේ කෝණ යුගලයේ එකතුව අංශක 90යි. ඒ අංශක 90 කියන එකේ තේරුම මේක 45 මේක 45 කියන එක නෙමෙයි. මේක 89 වෙලා මේක 1 වෙන්නත් පුළුවන්. මේක 75 වෙලා මේක 15ක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම. හැබැයි සමානයි කියලා දීලා තියෙනවා නම් 45. සටහන් කරගන්න මේක. හරිද පුතේ? හරි. ඔන්න මේ රූප සටහනම තියෙනවා. හොඳට බලන්න මේ කරන දේ. මෙන්න මේ AO බාහුව අරන් මෙහෙම තියෙනවා AOC සරල රේඛාවක් වෙන්න. AO බාහුව අරගෙන මෙන්න O මෙන්න C මෙන්න OB
මෙන්න මේ AO බාහුව අරන් මේක සරල රේඛාවක් වෙන්න මෙහෙම නම් කරගන්නවා. A දැන් AOC කියන්නේ සරල රේඛාවක් පුතේ. එහෙනම් මට දැන් කියන්න පුළුවන් AOB ඔන්න ආපු විදිය BOC අංශක 180යි. අන්න ජ්‍යාමිතියේ පළවෙනි ප්‍රමේය. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූරක වේ අදගන්න පුතේ රූප සරණ ළමයි හොද්දට මතක තියාගන්න මගේ පන්තියේ ළමයි හරි අවංකයි. හරිද? ඒක හින්දා අද පන්තියට ආපු ළමයි මගේ පන්තියේ ළමයිට අර්ථකථන දෙන්න හදන්න එපා. හරිද? ඔයාලට පන්තියට එන්න බෑ නම් නෑවිත් හිටියට කමන්නේ. මගේ පන්තියේ ළමයි හරි අවංකයි. එයාලට චක්කරේ පාඩම්. මම මේ පුරුදු වෙන්න පන්ති කරනව නෙමෙයි. එයාලා දැන් දවස් 13ක් පන්තියේ ඉන්නවා. එයාලට හරි අවංකයි. ඒකනේ සමහර ළමයිට චක්කරේ කියනකොට වැරදුනේ. මොකද මට මැසේජ් දාලා තියෙනවා මේ චක්කරේ පාඩම් නැතුව කියනවා කියලා. හරිද? කරුණා කරලා හොඳට මතක තියාගන්න අනිත් පන්තිවල වගේ සෙල්ලම්ට ලෑස්ති වෙන්න එපා මේ පන්ති. මගේ තරහ උස්සන්නත් එපා. ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන්, බැරි නම් යන්න පුළුවන්. මට ඉන්න ළමයි ටිකට හරියට උගන්වන්න ඕන. හොඳට මතක තියාගන්න වෙනස දැන් අපේ පන්තියේ ළමයි ඉන්නවා. හරිද? දැන් ඔයා චක්කරේ කිව්වා. මට හිතට අවංකව කියන්න ඔයා පොතක් දිහා බලන්නද කිව්වේ? නැන්ස තනියෙන් කිව්වේ. ඔයාගේ මතකෙන්නේ කිව්වේ. ඔව්. ඒක ඔයාගේ අවංකභාවයනේ. දැන් ඔයා වංචාවක් කරොත් ඒ වංචාව කාටද තියෙන්නේ? මටමයි. ඒක Tamanටමයි. ඒක මම අපේ පන්තියේ ළමයිට උගන්වලා තියෙනව නේද? එතකොට මේ පන්තියට මේ අද ඊයේ ඇවිල්ලා හරිද මේ පන්තිය වාත කරන්න නම් හදන්න එපා. මං කිසිම ළමයෙක්ට වාත කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඕම් මගේ තරහ එවිස්සෙනවා. මං සාධාරණයිද නැද්ද කියලා ඔයාලා හිතලා බලන්න. හරිද? මම මැසේජ් එක දාපු එක්කෙනත් එක්ක මං චෙක් කරලා බලන්නම් කවුද දැම්මේ කියලා. මොකද ඒක වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. සේරම chat list එක මට එනවා. ඒ ගැන බය වෙන්න එපා. කවුද දැම්මේ කියලා බලන්නම් මං. දැන් නෑනේ ඒක අර වෙලාවෙ ගිහිල්ලා අයින් වෙලා තියෙන්නේ. හොද්දට මතක තියාගන්න අය ඔයාලටත් කියන්නේ ළමයි මට පන්තියේ ළමයි මහ පරිමාණයෙන් වැඩි කරගන්න උවමනාවක් නැහැ. හරියට වැඩ කරනවා නම් මට මේ ඉන්න ළමයි ටිකත් ඇති. ඒක නිසා කරුණා කරලා පන්තියට සම්බන්ධ වෙනවා නම් කවුරු හරි ළමයෙක් එයා අනිවාර්යෙන් මුදල් ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න කියන්නේ. පැහැදිලිද කාරණේ?
ලින්ක් එක කාටවත් දෙන්නත් එපා. මම ඇඩ් කරගන්නේ නැහැ. ඔන් සීමාව පැන්නා. ගහන්න දුවන මිනිහත් මොඩයා දුවන්න ගහන මිනිහත් මොඩයා කියනවනේ. මට මේ සල්ලි ගෙවලා තියෙන ළමයිට හරියට උගන්වන්න ඕන. අනික ඔයාලා දන්නවා මම කොච්චර වැඩ කරනවද කියලා. දැන් පැය 100ක් උගන්වන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලා එක දවසයි සෙමිනාර් එකක් ඉල්ලුවේ. මං හැම සතියේටම එක සෙමිනාර් එක ගානේ දාලා තියෙන්නේ. පැය 3ක. පැය 12ක් වැඩිපුර. පැය 90යි පැය 12යි කීයද කියලා බලන්නකො. පැය 102යි. ඊට අමතරව හිතාගෙන ඉන්නවා 9 වසරේ ළමයින්ට තව පැය 8ක්වත් උගන්වන්න ඕනි කියලා. 11 වසරේ ළමයින්ට තව පැය 8ක්වත් උගන්වන්න ඕනි කියලා. 100කුත් නෙමෙයි පැය 102ක්. සාමාන්‍ය පන්තියක අවුරුද්දක් කරන දේවල් මේ පන්තිය කරනවා. තේරෙන්න උගන්වනවා. ඒකම මදිද කියන්නකො. එකම දේ අරන් නැවත ඒකින්ද මේ පන්තිය විනාශ කරන්න දෙන්න බෑ මේ අලුතෙන් එන ළමයින්ට. කරුණා කරලා ඔයාලා පන්තියකට ළමයෙක් හොයලා දෙනවා නම් හොඳට මතක තියාගන්න ඒ ළමයාට මගේ සම්පූර්ණ වීඩියෝස් බලන්න ඕනේ. හරිද? සම්පූර්ණ වීඩියෝස් බලන්න ඕනේ. ඒ වීඩියෝ බලලා ඒ අදාළ නෝට් ටික ලියාගෙන ඒවට ප්‍රශ්න වලට උත්තර ලියලා අභ්‍යාස වලට තරේ මතක තියාගන්න මේක. ඒ බලලා එයාට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මුදල් ගෙවලා. නැත්තම් පන්තියට සම්බන්ධ කරගන්න ඕනේ මට මේ ඉන්න ළමයි ටික ඇති මං ඉන්න ළමයිට උගන්වගෙන යනවා. හුඟක් දෙමව්පියෝ දන්නවා මේ ප්‍රශ්නේ. සමහර ළමයිගේ අම්මලා මට කතා කරලා කියනවා එයාලගේ ප්‍රශ්න වලට විසඳුම් මම දීලා තියෙනවා. සැබෑ ගුරුවරයෙක් විදිහට. ඒක නිසා මගේ පන්තිය විනාශ කරන්න දෙන්න බෑ. මම මේක අපේ පන්තිය මගේ පන්තිය හැටියට දකින්න. මොකද මට සෑහෙන කැපකිරීමක් කරලා උගන්වලා මට ඔයාලට ඒ සාමාර්ථයක් දාන්න ඕනේ. එන ළමයා නිවැරදි හික්මීමක් නැතුව අර කියන්නේ නිවැරදි හික්මීමක් නැති අධ්‍යාපනය අපරාධයට ආයුධයක්. හික්මීමක් තියෙන්න ඕනේ. හික්මීමක් නැති අධ්‍යාපනය අපරාධයට ආයුධයක්. මං කැමති නෑ අපරාධකාරයෝ බිහි කරන්න. අනිවාර්යෙන්ම එහෙම කියන්න නැත්තම් පන්තියේ ළමයි ඕනේ නෑ මට. මට මේ සල්ලි කොල වැඩක් නෑ. ඒ අදාළ ප්‍රමාණය මට හම්බෙයි. එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා මේ සර් මුන්නම් මේ චක්කරේ බලාගෙන කියනවා ඇති. මම දන්නවා අපේ ළමයි ගැන. එහෙම බලාගෙන කියනවා නම් බලාගෙන කියන ළමයි ඔయిత වඩා ස්පීඩ් කියනවා. දැන් නදුන්ට චක්කරේ වැරදුනේ නැද්ද? නදුන් නදුන්ට චක්කරේ වැරදුනා. ඇයි වැරදුනේ? එයා හැම බලාගෙන කිව්වේ නැහැ. එතකොට කලණිට චක්කරේ වැරදුනා. එයා බලාගෙන කිව්වේ නැහැ. හින්දා තරයේ මතක තියාගන්න මේ කාරණා ටික. අපේ පන්තියේ ළමයිට රෙකමෙන්ඩේෂන් දෙන්න කවුරුවත් එන්න ඕනේ නැහැ. හරිද? මේ අපේ පන්තියේ ළමයි ගැන මම බලා ගන්නවා. අලුතෙන් ආපු කට්ටිය වද වෙන්න එපා. හැමෝටම නෙමෙයි බැන්නේ. අදාළ කෙනා දැන් නැහැ. අදාළ කෙනා දැන් නැහැ. ලොග් වෙලා නැහැ. මං කිව්වා නේද ඔයාලට මොකක් හරි සීන් එකක් යනවාද කියලා. පහත දැක්වෙන ඛණ්ඩාංක තලය තුල y කුඩයි හෝ සමානයි ඍණ 2. y කුඩයි හෝ සමානයි ඍණ 2. ඔව් y වල ඍණ 2 මේ. මෙතනින් යන රේඛාව කුඩයි. එහෙනම් මේ පැත්තට. මොකද ඍණ සංඛ්‍යාවල කුඩා වෙන්නේ ලොකු එක. ඍණ 2, ඍණ 3, ඍණ 4 ඔය අනාදි වශයෙන්. y කුඩයි හෝ සමානයි ඍණ 2. ඔන්න ප්‍රදේශය අඳුර කර.
ඊළඟ ගාන x එකතු කිරීම 3x එකතු කිරීම 2x සමානයි 180යි 6x සමානයි 180යි 6ෙන් බෙදුවා x සමානයි 30යි 3x සමානයි අංශක 90යි එහෙනම් ACB කෝණය සමානයි අංශක 90 ඊළඟ ගාන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ 2.1ට සමානයි 2a ධන b සමානයි c 2a ධන b සමානයි c ඊළඟ ගාන බහුවශ්‍යක අභ්‍යන්තර කෝණවල එකතුව බාහිර කෝණවල එකතුව මෙන් 3 ගුණයක් වෙනවා. බාහිර කෝණ එකතුව 360යි ඒ වගේ 3 ගුණයක් වෙනවලු අභ්‍යන්තර කෝණ එකතුව. එම බහුවශ්‍යයේ පාද ගණන සොයන්න කියනවා. අපි දන්නවා බහුවශ්‍යයක අභ්‍යන්තර කෝණ ගන්නේ අපි ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ගන්න 180 ගුණ කිරීම පාද ගණනින් දෙකක් අඩු කරනවා. පාද ගණනින් දෙකක් අඩු කරලා තමයි ගන්නෙ. එහෙනම් පාද ගණන හොයන්න කියලා තියෙන්නේ 360 ගුණ කිරීම 3 සමානයි 180 ගුණ කිරීම n ඍණ 2. දෙපැත්තම 180ෙන් බෙදුවා 180ට 1යි 360ට 2යි දෙවරක් 3 6යි n ඍණ 2 දෙපැත්තටම දෙකක් එකතු කරා n සමානයි 8යි n සමානයි 8යි හරි පුතේ හරි මම වැරද්දක් කිව්වද නැද්ද කියලා හොයලා බලන්න chat එකක් දාලා තිබ්බා එක ළමයෙක් chat එක දාලා තිබ්බේ සර් මේ මුන්ද ළමයිද මොකද්ද කියලා දාලා තිබ්බේ මට ඊට තරහා ගියා මේ චක්කරේ ඔහොම කියන්න බෑ බලාගෙන කියනවා ඇති කියලා මට ඔයාලා ගැන 100%ක් විශ්වාසයි පුතේ මොකද ඔයාලා වැඩ කරන විදිය මම දන්නවා ඔයාලට අභ්‍යාසයක් කරන්න දුන්නාම ඔයාලා අභ්‍යාසය කරලා මට WhatsApp කරන ළමයි ඔයාලට චක්කරේ පාඩම් කරන්න කියපුවම චක්කරේ පාඩම් කරන ළමයි වර්ග සංඛ්‍යා පාඩම් කරන්න කියපුවම වර්ග සංඛ්‍යා පාඩම් කරන ළමයි ඉතින් ඔයාලා සෑහෙන මහන්සියක් දක්වනවා මගේ මේ කැපකිරීමට එතකොට මේ පන්තියට අලුතෙන් ඇවිල්ලා හෝ මොනියම් මාර්ගයක ඇවිල්ලා හෝ මේ පන්තිය විනාශ කරන්න දෙන්න බෑ මම මේ අලුතෙන් ආපු ළමයිට බයිනවා නෙමෙයි හොඳට තේරුම් ගන්න මේ පන්තියේ ක්‍රමවේදයක් තියෙනවා අනික මෙතන සෑහෙන දෙනෙක් භාගයක් විතර මං ගැන හොඳටම දන්න ළමයි ඉන්නේ මොකද මං ඔයාලත් එක්ක මේ වෙනකොට සෑහෙන පැය ගාණක් වැඩ කරලා තියෙනවා සාමාන්‍යයෙන් මාසෙකට පැය 8යි වැඩ කරන්න ඕනේ අදට දවස් 14ක් ඉවරයි අපි පළවෙනි දවස් 9 පැය 2 ගානේ 9 වරක් 2 පැය 18ක් වැඩ කරා අදට 10 11 12 13 14 දවස් 5යි දවස් 5ට 5 වරක් 3 15යි
15යි 18යි එකතු කරපුවාම අදාළ පැය ගන්න බලන්න. එතකොට අපි මාස කීයක දේවල් වැඩ කරලා තියෙනවා. එතකොට මගේ කැපකිරීම කොච්චරද දන්නව මම දන්නවා ඔයාලගේ කැපකිරීම කොච්චරද කියන්නේ. එක ළමයෙක්වත් එහෙම තමන්ගේ වගකීම පැහැර හරින්නේ නැහැ. අනික මේ පන්තියේ ළමයි සියලු දෙනාම පන්ති ගාස්තු ගෙවලා පන්තියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලගේ කාලය හානි කරන්න බෑ කාටවත්. ඒකට මං ඉඩ දෙන්නෙත් නැහැ. ඒක හින්දා අර කියපු පණිවිඩය අනිවාර්යයෙන්ම තියන්න. හික්මීමක් නැති අධ්‍යාපනයේ අපරාධයට ආයුධය. අද නීතියක් තිබ්බේ නැත්තම් ලංකාවේ මිනිස්සු හෙල්මට් නැතුව බයික් වල යනවා. හැප්පුණාම මොකද වෙන්නේ? කෙලින්ම ඔළුව වැදිලා ඔලු කට්ට කුඩු වෙලා මැරිලා යනවා. ඒක තමයි නීතියක් දාලා තියෙන්නේ. එහෙනම් මගේ පන්තියේ නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාව ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට නෙමෙයි ඔයාලගේ අම්මට තාත්තට මට කතා කරන්න පුළුවන්. ඒ අයිතිය 100%ක් මන් දීලා තියෙන්නේ. ගණිතයේ විෂය සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ඒක කතා කරන්න පුළුවන්. අම්මලා තාත්තලා නෙමෙයි ඉගෙන ගන්න. ඔයාලා ඉගෙන ගන්න. අම්මලා තාත්තලා තමයි වියදම් කරන්නේ. ඒ පැත්තෙන් ප්‍රශ්නයක් තිබ්බොත් අම්මලා තාත්තලා කතා කරයි. මේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා කතා කරන්න. මගේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබ්බොත් මං කතා කරනවා. ඒක නිසා අපි මේ වැඩපිළිවෙල හරියට කරගන්න ඕනේ ඔයාලා වෙනුවෙන්. නැත්තම් මටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඔයාලගේ බාරව ගත්තේ පැය 60ක් කරන්නම් කියලා. උදේට පැයයි හවසට පැයයි. මටත් ඒ පැය 60 කරලා ඉන්න පුළුවන්. එතකොට මම මේ ගන්න මුදලට කඹරන්න වැඩ කරලා නැහැ. ඒකින්ද මේ පන්තියට කවුරු හරි සම්බන්ධ කරනවා නම් අර විදියට සම්බන්ධ කරන්න. මොකද මට ඔලු ගෙඩි ගාන වැඩි වුණාට වැඩක් නැහැ. ඒ වැඩි වෙන ඔලු ගෙඩි ගාන හරියට මොළ ගෙඩි වෙන්න ඕන. නිවැරදි මාර්ගයක පිහිටන. අනවශ්‍ය වැඩ කරනවා නම් මට ඒ දරුවෝ වැඩක් නැහැ. ඒක හින්දා ඒකට උත්තත් මතක තියාගෙන නිදා ගන්න හෙට උදේ පන්තියේ තියෙන. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන්